තෙරුවන් සරණයි. අදත් අපි මේ එකතු වී සිටින්නේ සුපුරුදු පරිදි ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ විකාශය වන සදහම් අරුණ විශේෂ භාවනා පුහුණු උපදේශන වැඩසටහන සඳහා වෙනද වගේම මේ භාවනා පුහුණු උපදේශන වැඩසටහනට අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස එකතු වී සිටිනවා. හැම දිනම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි වෙනද වගේම භාවනාව පිළිබඳ මූලික අදහසක් ඉදිරිපත් කරනවා. හේතුව ඇතැම් විට මේ වැඩසටහනට පළමුවෙන්ම සවන් දෙන ඇත්තොත් ඉන්නවා. ඒක නිසා ඒ අයගෙත් ප්‍රයෝජනේ සලකලා අපි හැමදාම මේ භාවනාව පිළිබඳ යම්කිසි අදහසක් කෙටි අදහසක් ඉදිරිපත් කරනවා. භාවනා කියන එකෙන් අදහස් කරන්නේ මූලික වශයෙන්ම භාවනා කියන්නේ කුසල් වැඩිවීමටයි. කුසලයේ කිව්වමින් අදහස් කරන්නේ පුද්ගලයා තුළ පුද්ගල පෞරුෂයේ ඇති කර ගන්නා වූ ගුණාත්මක වෙනසක්. කුසලයේ වැඩිම යනුවෙන් අදහස් කරන්නේ පුද්ගල පෞරුෂයේ ගුණාත්මක වෙනසක් ඇතිවීමයි. ඒ කුසලය තුන් ආකාරයකින් බුදුදහමේ පෙන්වා දීලා තිබෙනවා. සීල කුසලය, සමාධි කුසලය, ප්‍රඥා කුසලය වශයෙන්. සීල කුසලය කිව්වම අපේ චර්යාත්මක අංශය, පුද්ගලයාගේ හැසිරීම, කායික හැසිරීම, වචන භාවිතය විශේෂයෙන් ඊට ඇතුළත් වෙනවා. ඒ දෙක මූලික කරගෙන අපි යම්තා ක්‍රියාකාරකම් කරනවාද ඒව ඔක්කොම අයිති වෙන්නේ චර්යාත්මක අංශයට. ඒ අනුව පුද්ගල පෞරුෂයේ මේ චර්යාත්මක අංශය අතිශයින් වැදගත් වෙනවා. තමන්ට අනුන්ට ඒක බලපානවා. පරිසරයට බලපානවා. ඒක නිසා අපේ හැසිරීම චර්යාත්මක අංශය නිවැරදි තත්වයකින්, උසස් තත්වයකින් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඊළඟට මේ සමාධි ශික්ෂාව කියන්නේ චිත්තාවේගී අංශය, අපේ හැඟීම් පැත්ත. අපි හැමෝටම නොඑක් විදිහේ සිතිවිලි ඇති වෙනවා. ඒ සිතිවිලි ස්වභාවිකයි. දැක්කම, ඇහුවම, වින්දම, ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් අරමුණු ගන්නකොට, ඒවට අරමුණු හමු වෙනකොට නොඑක් විදිහේ සිතිවිලි ඇති වෙනවා. ඒවා බොහෝ වෙලාවට අදහස් වශයෙන් හෝ හැඟීම් වශයෙන් පවතිනවා. බොහෝ දේවල් ක්‍රියාත්මක කරගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. අවශ්‍යතා, ආශාවන් ආදී වශයෙන්. ඉතින් මේ අවශ්‍යතා, ආශාවන් ක්‍රියාත්මක නොවුනොත් සමහර වෙලාවට පුද්ගලයා කිසියම් විදියක පීඩාවකට පත් වෙනවා. ඒ නිසා පුද්ගල මනසේ, අපේ මනසේ ඇති වෙන අවශ්‍යතා, ආශාවන්, හැඟීම් ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා. එහිදී හැඟීම් පාලනය කරගෙන, සංසුන් කරගෙන, සංවර කරගෙන ඒවා ක්‍රියාත්මක කිරීම තාම වැදගත් වෙනවා. අනිත් අතින් මේ පව් අකුසල් ගණයට අයිති වෙන හැඟීම් අපේ සිත්වල ඇති වෙනවා. පාප අකුසල සිතිවිලි කියලා අපි ඒවට කියන්නේ. එතකොට ඒවත් හිතින් බැහැර කර ගැනීම අවශ්‍යයි. ඒවා හිතේ පවතින තාක් හිත නොසන්සුන්, ඒ වගේම හිත බරක් වගේ දැනෙනවා, වෙහෙසක් වගේ දැනෙනවා, නොසතුටක් පවතිනවා. ඔය පාප අකුසල සිතිවිලි ඇති තාක්. එතකොට එතන සමාධියක් නැහැ. සංසුන් බවක් අපිට අපේක්ෂා කරන්න බෑ. ඒක නිසා මේ චිත්ත සමාධිය ගොඩක් වැදගත් වෙනවා. සිතිවිලි තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපේ හිතේ පාපී අකුසල සිතිවිලි තියෙනවා නම් ඒවා ක්‍රියාත්මක වෙන්න බලපාන. සමාධි අංශයේදී කරන්නේ මේ සිතිවිලි නැත්නම් හැඟීම් පාලනය කර ගැනීම වගේම
අකුසල සහගත, පාප සහගත, පාපී අකුසල සිතිවිලි හැඟීම් සිතින් බැහැර කර ගැනීම. ඒව බැහැර වුණාම සිත එක් පැත්තකින් පිරිසිදුයි. මොකද අර අකුසල සිතිවිලි බැහැර වෙච්ච නිසා. ඒ වගේම හිත ආවේගාත්මක නැහැ, සංසුන්. පාලනයක පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එවැනි අවස්ථාවක් තමයි සමාධි අවස්ථා කියලා අපි හඳුන්වන්නේ. ඉතින් ওই විදිහට සමාධි ශික්ෂාවත් මේ කුසලයට අයිති. භාවනා කුසලයට අයිති. එතකොට අපි ඒකට කියන්නේ සමාධි භාවනා කියලා. සීල භාවනා, සමාධි භාවනා. ඊළඟට පඤ්ඤා භාවනා කියලා තුන්වෙනි කොටස. ප්‍රඥාව අපේ අවබෝධමය පැත්ත වැඩි දියුණු කර ගැනීම. හැම කෙනෙක් තුළම යම් ප්‍රමාණයක අවබෝධයක්, දැනුමක් තියෙනවා. වැටහෙනවා. අර කලින් කියපු දැක්කම ඇහුවම බින්දම සිතිවිලි ඇති වෙනවා වගේ යමක් දැක්කම, යමක් ඇහුනම, යමක් නාසයෙන් දිවෙන් කයින් වින්දම මනසට යම් ප්‍රමාණයකට ඒක වැටහෙනවා. එතකොට මේ වැටහීම දියුණු කරන්න පුළුවන්. ඒ අවබෝධය දියුණු කරන්න පුළුවන්. පඤ්ඤා කියලා කියන්නේ ඒකයි. පඤ්ඤා, අභිඥා, පරිඥා වශයෙන් බුදුදහමේ පෙන්වා දීලා තියෙනවා. ඒ අවබෝධය පුද්ගලයාට දියුණු කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ අවබෝධය ඉහළ තලයට රැගෙන ඒම පඤ්ඤා කියලා අපි හඳුන්වනවා. පඤ්ඤා භාවනා. ওই විදියට පුද්ගල පෞරුෂයේ ওই අංශ තුන. චර්යාත්මක අංශය, චිත්තාවේගී අංශය, බුද්ධිමය අංශය. අපේ හැසිරීම, අපේ සිතුම් පැතුම් සහ අපේ අවබෝධය කියන මේ අංශ තුන නිවැරදි කිරීම, පිරිසිදු කිරීම, දියුණු කිරීම තමයි භාවනා යන්නෙන් අදහස් කරන්නේ. එතකොට අපි මේකෙදී භාවනාවේදී අපි මුලින්ම සැලකිල්ලට ගන්නේ සීල භාවනාව. ඒ කියන්නේ අපේ කායික හැසිරීම, වචන භාවිතය කියන මේ දෙක මූලික වෙලා මේ දෙක පදනම් කරගෙන අපි කරන নানা ප්‍රකාර ක්‍රියාකාරකම්. අන්න ඒවයි සංවර භාවයක් ඇති කර ගැනීම තමයි මේන් අදහස් කරන්නේ. ওই විදියට අපි පළමුවෙන් මේ සීල භාවනාව පිළිබඳව සැලකිලිමත් වෙනවා. හැමදාම කරුණ ටිකක් මතක් කරගෙන සීලාවර්ජනය කරලා තමයි අපි මේ භාවනා පුහුණු වැඩසටහන කමඨහන් සාකච්ඡාව අපි ආරම්භ කරන්නේ. එතකොට මේ පුද්ගල චර්යාව එහෙම නැත්නම් සීලය, කායික වාචික හැසිරීම මේ අංශ දෙකේ ක්‍රියාකාරකම් පදනම් කරගෙන කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් චර්යාත්මක ගණයට අයිති වෙනවා. ඉතින් ඒවා බුදුදහමේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. ලෞකික යහපත පිණිස උපකාරී වෙන චර්යා රට. නැත්නම් ආචාර ධර්ම කියලාත් අපි ඒවට කියනවා. එවැනි චර්යා රට, එවැනි ආචාර ධර්ම අප්‍රමාණයි. ආර්ථික අංශේ, දේශපාලන අංශේ, සමාජීය අංශේ, පාරිසරික අංශේ, ආගමික අංශේ මේ වගේ නොයෙක් අංශ තියෙනවා පුද්ගල ජීවිතේ. මේ හැම අංශයකටම අදාළව ආචාර ධර්ම, සාර ධර්ම, සිරිත් විරිත්, නීති රීති, සම්මුති, ව්‍යවස්ථා ඇති කරගෙන තියෙනවා. මේ ඔක්කොම දේවල් බුද්ධාමේ බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ ආභිසමාචාරිකා සික්ඛා කියලා. අභිසමාචාර. ඊවයින් ලෞකික යහපතක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි ආර්ය ශ්‍රාවකයෝ හැටියට, නිවන් මාගේ යන ඇත්තෝ හැටියට ඊව ගැන සැලකිලිමත් වෙනවා. සැලකිලිමත් වෙලා තමයි අපි මේ ශික්ෂා පූර්ණේ කරන්නේ. ඒ අංශ ගැන සැලකිල්ල නොදක්වුවොත්, ඒ කියන්නේ ලෞකික අංශයේ ආචාර ධර්ම පිළිබඳව සැලකිල්ල නොදක්වුවොත් මොකද වෙන්නේ?
අපේ ලෞකික ජීවිතයේ අවුල් ගැටලු සහගත වෙනවා. නිදර්ශනයක් හැටියට කිව්වොත්, උදාහරණයක් හැටියට කිව්වොත්, ස්වාමි පුරුෂයා භාර්යාව අතර මේ දෙදෙනා අතර තියෙනවා යම් කිසි ආකාරයක ආචාර ධර්ම පද්ධතියක් ආහා විවාහ වුණෙන් පස්සේ. එතකොට මේ ආචාර ධර්ම පද්ධතිය දෙදෙනාම සමාන ආකාරයෙන් ආරක්ෂා කර යුතුයි. ඒක අදාළ වෙන්නේ නිවන් දකින්න නෙවෙයි. ඒක අදාළ වෙන්නේ යහපත් යුග ජීවිතයක්, යහපත් පෞල් ජීවිතයක්, යහපත් විවාහ ජීවිතයක් ගෙනියන්න. එතකොට ඒක අයිති වෙන්නේ, මේ ආචාර ධර්ම ටික අයිති වෙන්නේ විවාහයට අදාළ ආචාර ධර්ම ටික අයිති වෙන්නේ මේ ආභි සමාචාරික ශික්ෂාවල. එතකොට ඒවා අනුගමනය කළොත් ඒ අයගේ පෞල් ජීවිතය යහපත් වෙනවා. අපි නිදර්ශනයක් කතා කරේ. ওই විදිහට නොඑක් විදිහෙන් මිනිස්සු සම්මත කරගත්ත එකඟ වෙච්ච නීති රීති ව්‍යවස්ථා සම්මති අනපන තියෙන. ඒ කොහොමයිති වෙන්නේ ආභි සමාචාරික ශික්ෂාවලට. ඊළඟට දෙවෙනි කොටස ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා. මේ සීලය ගැන අපි කතා කරන්නේ. සීල ශික්ෂාව ගැන, සීල භාවනාව ගැන. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාව පුද්ගලයාගේ අධ්‍යාත්මික දියුණුවට ඍජුවම සම්බන්ධ ආචාර ධර්ම කොටස. එයත් මූලික වශයෙන් ආදි මජ්ජ පරියෝසాన කියලා අපිට පේනවා ධර්මයේ කොටස් තුනකින් දක්විලා තියෙනවා. අපිට ඒක පෙන්නලා දෙන්න පුළුවන්. මුල්ම කොටස වෙන්නේ විශ්වාචාර ධර්ම. විශ්වාචාර ධර්ම කිව්වම මේ ලෝකයේ කොහෙත් කොතනදීත් කාටත් පොදු, සියලු දෙනාම පොදුවේ පිළිගන්නා වූ ආචාර ධර්ම ටික. ඉතින් ඒ ටික අපි දන්නවා මූලික ශික්ෂා 8ක් කාර්ය ශ්‍රාංගික මාර්ගය ඇතුළත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුනට ඇතුළත් ශික්ෂා 8ක්. ඒ වගේම සුරාමේරය, මජ්ජපමා දට්ඨානා, වේරමණී කියන ශික්ෂාවත් එක්ක මූලික ශික්ෂා 9ක් විශ්වාචාර ධර්ම හැටියට සැලකනවා. ඊට අමතරව මේ නෙක්ඛම්ම ශික්ෂා කියලා කොටස පංචකාමයට අදාළ එවැනි ශික්ෂා 5ක් තියෙනවා. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාලෝජනා වේරමණී, නච්චගීත වාදිත විසුක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, උච්චාසයන මහසයන වේරමණී වශයෙන්. ඒවා විශ්ව මට්ටමින් පිළිගැනීමක් නැහැ. මොකද සාමාන්‍යයෙන් මේ අසුතව පුතුජන මිනිස්සු කාමයට බරයි. කාමාශාවෙන්, කාම තණ්හාවෙන් වෙලිලා පැටලිලා ඉන්නේ. ඒක නිසා මේ පංචකාමයෙන් දුරස් වීම, කාමවස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වීම පිළිගන්නේ නැහැ. ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක නිසා ඒක විශ්ව මට්ටමේ ආචාර ධර්ම හැටියට අපිට සලකන්න අමාරුයි. නමුත් එය මහා විශිෂ්ට ආචාර ධර්ම පද්ධතියක්. මේ නිවන් අවබෝධයේ පැත්තෙන් සලකලා බැලුවොත් මේ පංචකාමයන් නිසා තමයි බොහෝ දුෂ්කරතා, බොහෝ ගැටලු, ප්‍රශ්න, රණ්ඩු සරුවල්, ගහමරා ගැනීම, මේ හුඟක් දේවල් ඇති වෙලා තියෙනවා. ඒ අනුව එයින් මිදුනම ලොකු සහනයක් තියෙනවා. ඒක බුදුදහමේ නිර්දේශ කරලා තියෙන වෙන ශික්ෂාව. ඊළඟට වටිනාකම් පරිහරණය කිරීම. ජාත රූප රජත කියන්නේ වටිනාකම්. ජාත රූප කියන්නේ ස්වභාවික වටිනා වස්තු. රජත කියන්නේ කෘත්‍රිම නැත්තම් ආරෝපණය කරන ලද වටිනාකම්. මේ දෙකම අපි භාවිත කරනවා, පරිහරණය කරනවා. ඉතින් එතෙන්දී පටිග්ගහනා වේරමණී කියලා ඒවා දැඩිව ග්‍රහණය නොකර පරිහරණය කිරීම. තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්න නැතුව පරිහරණය කිරීම. එකෙන් අදහස් කරන්නේ. ඔය විදිහට ශික්ෂාපද 15ක් තිබෙනවා. ඔය 15ම ආවරණය වෙන විදිහට මෙත්තා කාය කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා මනෝ කර්ම කියන තුන එකතු කරලා
මෙත්තා විහරණං කියලා ශික්ෂාපදයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා. ඔය නවංග උපෝසතේ දේශනා කරන අවස්ථාවේ 9 වෙනි එතන 9 වෙනි ශික්ෂාපදයේ හැටියට දක්වලා තියෙන්නේ මේ මෙත්තා විහරණය. ඉතින් ඔහොම බලපුවම ශික්ෂාපද අපිට 16ක් විදියට දැක ගන්න පුළුවන්. ඔය 16 තමයි ආදී බ්‍රහ්මචර්ය ශික්ෂා හැටියට සලකන්නේ. ඔතනින් එහාටත් සීලයක් තියෙනවා. ඒ සීලය ප්‍රඥාවෙන් තේරුම් අරගෙන අවබෝධයෙන් යුතුව කරුණා මෛත්‍රී සහගතව ක්‍රියාත්මක කිරීමක් ක්‍රියාත්මක වීමක් තියෙනවා. කල යුත්ත නොකල යුත්ත සදාචාරය දුරාචාරය අපි ප්‍රඥාවන්ත භාවය නිසා අපිට තේරුම් ගන්න පුළුවන්. ප්‍රඥාවන්තයෙකුට ඒක තේරුම් ගන්න පුළුවන්. තෝරගෙන ඒක ඊට අනුව කටයුතු කිරීම තමයි මෙතනින් අදහස් කරන්නේ. මේ විදිහට. දැන් ඔය ශික්ෂාපද ටික තමයි අපි අනුගමනය කරන්නේ. ඔය තමයි සීලය. ඉතින් පුළුල් දෙයක් මම ඔය තාම කෙටියෙන් සීලය ගැන මතක් කරේ. නමුත් අපි මේ සදහම් මරුණ වැඩසටහන් මාලාවේ මුල් වැඩසටහන් වල මේ සීල ශික්ෂාව ගැන ගොඩාක් දේ සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපේ අසන්නන්ට පුළුවන්කම තියෙනවා මේ මුල් වැඩසටහනොත් නැවත ශ්‍රවණය කරන්න. ඔබට පුළුවන් YouTube වලට ගිහිල්ලා එහි සදහම් අරුණ 2021 කියලා ටයිප් කළොත් සදහම් අරුණ නමින් YouTube channel එකක් තිබෙනවා. එහි තියෙනවා මේ සියලුම දේශන ඇතුළත් කළේ. ඉතින් මේ වන විට අපි දේශන වැඩසටහන් 28ක් කරලා තිබෙනවා. මේ කඳුරට ගුවන් විදුලිය ඔස්සේ අද අපි පවත්වන්නේ 29 වෙනි වැඩසටහන. මුල් වැඩසටහන් නැවත නැවත ශ්‍රවණය කරනවා නම් හුඟක් හොඳයි. ඒ සඳහා උදව්වක් හැටියට තමයි අපේ මේ වැඩසටහන සංවිධානය කරන සදහම් මිතුරු ඉවැනි දෙයක් කරලා තියෙන. ඒක නිසා අපි ගෞරවයෙන් මතක් කරනවා නැවත නැවත මේ වැඩසටහන ශ්‍රවණය කරන්න කියලා. එතකොට හොඳයි. ඔය සීලය ගැන අපි මතක් කරේ බොහොම පුළුල් කාරණයක් නමුත් කෙටියෙන් සිහිපත් කරේ. හොඳයි අපි වෙනදා වගේම සීලාවර්ජනය කරලා අද දවසේ කමඨහන් වලට අපි අවධානය යොමු කරමු. හැම දිනම මාත් සමග එකට සීලාවර්ජනය කරන්න. පළමුව নমස්කාරය, ඊළඟට සරණාගමනය, ඊළඟට සීලාවර්ජනය. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාවර්ජනේ විශ්ව ආචාර ධර්ම. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම ශික්ෂා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. ඔය අපි සිහිපත් කරගත්තේ ආවර්ජනය කළේ සීල භාවනාවට අයිති කොටස. ඉතින් ශික්ෂාපද ගැන ගොඩක් අවබෝධයක් දැන් අපේ කල්යාණ මිත්‍රයන්ට තිබෙනවා. ඉතින් උත්සාහ කළ යුතුයි මේ සීලය උපරිම වශයෙන් ආරක්ෂා කරන්න. ඉතින් මේ 16ම සමාදන් වෙලා රකින්න පුළුවන් නම් උගාක්ම හොඳයි. අවම වශයෙන් ඔල් ශික්ෂාපද 9 කෙනෙක් රකිනවා නම් ඒ පුද්ගලයා ගොඩාක්ම ශ්‍රේෂ්ඨයි. ගොඩාක්ම උතුම් කෙනෙක් වෙනවා. ඉතින් ඉතිරි ශික්ෂා රකින ප්‍රමාණයට අර අපේ නෙක්ඛම්මය විවේකය ඇති වෙනවා. ඒකයි අපි සැලකිල්ලට ගන්න ඕන කාරණේ. හොඳයි. අපි ওই විදිහට ওই කාරණේ මතක් කරමින් ඊළඟට අපි මේ භාවනා වැඩසටහනේදී අපි කතා බහ කරන කමඨහන් වලට අපි අවධානය යොමු කරමු. අපි මේ සදහම් අරුණ භාවනා පුහුණු උපදේශන වැඩසටහනේදී ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ මහා සතිපට්ඨාන දේශනාව. සතිපට්ඨාන භාවනා ක්‍රමය තමයි අපි මෙහිදී සැලකිල්ලට ගන්න. එතකොට සතිපට්ඨාන කිව්වම දැන් හැමෝම දන්නවා සිහිනුවන පිහිටුවා ගැනීම කියන. සිහිනුවන පවත්වා ගැනීම කියන කාරණා. සිහිනුවන වීර්ය කියන කුසලතා තුන තමයි සතිපට්ඨාන කියන වචනයෙන් අදහස් කරන්නේ. සතිපට්ඨාන කියන පාලි පදය අපිට සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන් සිහිය පිහිටුවීම කියලා. සිහිය පවත්වාගෙන යාම කියලා. කොයි වෙලාවෙද වර්තමාන මොහොතේ. එතකොට වර්තමාන මොහොතේ සිහිය පවත්වාගෙන යාම කුමක් සඳහාද? වර්තමාන මොහොතේ අපේ කායික හැසිරීම, වචන භාවිතය, සිතුම් පැතුම් රටාව අන්න ඒක නිවැරදිව පවත්වාගෙන යාමටයි සතිය. එහෙමනම් මේ තමන්ගේ වර්තමාන කායික ක්‍රියාකාරකම්, වචන භාවිතයේ සිතුම් පැතුම් රටා මේවා නිවැරදිව පවත්වාගෙන යාම නිවනට උපකාරී වෙනවා. මේවා යම්කිසි
දෝෂයක් වැරද්දක් ඉස්මතු වුණොත් ඒක දුකට හේතු වෙනවා. ඒ නිසායි මේ පිළිබඳ අවදිමත් භාවයක්, සෝදිසිමත් භාවයක් පවත්වන්නේ. ඒ අවදිමත් භාවයට තමයි අපි සති කියලා කිව්වේ. සෝදිසිමත් භාවයට තමයි අපි සම්පජානකාරී කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඉතින් අපි මොම සෝදිසිමත් වෙනකොට එතන නිවැරදි භාවයක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. යම්කිසි දෝෂයක්, ප්‍රමාද දෝෂයක් තියෙනවා නම් අන්න ඒක නිවැරදි කර ගැනීමක් මෙතෙන්දි කරන්නේ. ඉතින් සිහියෙන් තමයි ওই දේ කරන්න පුළුවන්කම තියෙන්නේ. අපේ ජීවිතයේ අපේ අතින් සිදුවෙන ඕනෑම අඩුපාඩුවක්, ඕනෑම වැරද්දක් නිවැරදි කරන්න පුළුවන්කම තියෙන්නේ ওই කුසලතා තුනේ. සති, සම්පජඤ්ඤ, විරිය. අවදිමත් බව, සෝදිසිමත් බව සහ විරිය කියන වචනෙට අපි දෙන අර්ථකථනය අකුසලයෙන් මිදීම සහ කුසලයේ වැඩිම සඳහා දරන අවංක උත්සාහය. අවංක උත්සාහය. ඒක නිසා ඒක සම්මා වායාම කියලා හඳුන්වනවා. විරිය සම්බොජ්ජංග කියලා හඳුන්වනවා. ඒ විදිහට ඔන්න ඔය කුසලතා තුන. අවදිමත් බවත්, සෝදිසිමත් බවත්, උත්සාහයත්. තුන තමයි කුසලයේ වඩන්නත් අකුසලයේ ගෙවා දමන්නත් උපකාරී වෙන්නේ. අන්න ඒ නිසයි ඔය කුසලතා තුන මූලික කරගත්තා වූ සතිපට්ඨාන භාවනා ක්‍රමය අපි මේ වැඩසටහනේදී හඳුන්වා දීලා එහි ඇතුළත් කමඨහන් පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි ඉන්නේ මෙහි චිත්තානුපස්සනා කොටසේ. චිත්තානුපස්සනා කොටසේ. එතකොට මොකක් ගැනද අවදිමත් භාවයේ, සෝදිසිමත් භාවයේ, උත්සාහවන්ත භාවයේ පවත්වගන්නේ? චිත්ත, සිතිවිලි ගැන. මේක ටිකක් දුෂ්කරයි. හැබැයි පුරුදු වුණොත් අමාරු නෑ. තමන්ගෙම සිතිවිලි දිහායි බලන්නේ මේ. මම මොනවද හිතන්නේ, මට මොනවද හිතෙන්නේ. ওই ටික තමයි බලන්නේ. බලලා මොකද කරන්නේ? අන්නේ සිතිවිලි එක් පැත්තකින් පාලනය කර ගැනීම. අනිත් පැත්තෙන් අකුසල සිතිවිලි, අයහපත් සිතිවිලි, පාප සිතිවිලි එනවනම් ඒවා බැහැර කර ගැනීම. ඒකයි. ඉතින් සිතිවිලි පිළිබඳ අවදිමත් භාවය චිත්තානුපස්සන. චිත්තානුපස්සන. ඉතින් අපිට පුළුවන් මේ චිත්තානුපස්සනාව වඩන්න විවේකීව හුදකලාව ඉඳගෙනත් පුළුවන්. වැඩ කටයුතු ටිකකට නතර කරලා විවේකීව හුදකලාව ඉඳගෙන තමන්ට එන සිතිවිලි හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මොනවද මට හිතෙන්නේ, මොනවද මං හිතන්නේ කියලා. එහෙම නැතුව යම්කිසි වැඩක නිරත වෙලා ඉන්න වෙලාවක, යම්කිසි කාර්යයක නියුක්තව ඉන්න වෙලාවක වුණත් ඊට අදාළ නොයෙක් සිතිවිලි එනවනේ. ඉතින් මේ සිතිවිලි දිහා අවදිමත් භාවයක් පවත්ව ගන්න අපිට පුළුවන්කම තියෙනවා. සිතිවිලි ගැන. ඉතින් එහෙම අවදිමත් භාවය පවත්ව ගන්න පුළුවන් නම් කෙනෙකුට එන්නේ සිතිවිලි අවශ්‍ය නම් වෙනස් කළ යුතු නම් වෙනස් කරගන්නත් පුළුවන්. පාලනය කරගන්නත් පුළුවන්. ඔය විදිහට. අපි යන්නේ සිතිවිලි ගැනයි දැන් අපේ අවධානය. මේ චිත්තානුපස්සනා කමඨහනේ සිතිවිලි නිදර්ශන වශයෙන් සිතිවිලි 16ක් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. සරාගං චිත්තං, විතරාගං චිත්තං, සරාග, විතරාග, සදෝෂ විත දෝෂ, සමෝහ විතමෝහ, සංකිට්ඨ වික්කිට්ඨ. ඊළඟට මහග්ගත අමහග්ගත, සවුත්තර අනුත්තර, සමාහිත අසමාහිත, විමුක්ත අවිමුක්ත කියලා තවත් අවස්ථා 4ක් ප්‍රතිවිරුද්ධ අවස්ථා හැටියට ගත්තොත් 8ක් පෙන්වුම් කරනවා. ඒව ඇත්තටම මේ කුසල් වඩ නැත්තන්ගේ චිත්ත ස්වභාවයන්. ඉතින් ඒ චිත්ත ස්වභාවයන් 8 තමයි දැන් අපි කතා බහ කරමින් ඉන්නේ. පහුගිය සදහම් මරුණ වැඩසටහනේදී ඔබට මතකයි අපි කතා කළේ මේ සමාහිතං චිත්තං, අසමාහිතං චිත්තං කියන අවස්ථාව. ඉතින් මට මේ
අසන්නන් අපේ කල්යාණ මිත්‍රයන් යෝගීන් කීප දෙනෙක් කතා කරලා කිව්වා මේ සමාධි පිළිබඳව තව ටිකක් කතා බහ කිරීම සුදුසුයි කියලා. සමාධි කමඨහන පිළිබඳව. ඒ කියන්නේ මේ සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං කියන ස්වභාවය පිළිබඳව. පහුගිය අවස්ථාවෙත් අපි පැහැදිලි කරා මේ සමාධිය කොටස් දෙකකින්. සමත සමාධිය සහ විපස්සනා සමාධිය වශයෙන්. සමාධිමත් බවටයි සමාහිතං කියලා කිව්වේ. අර චිත්තානුපස්සනාවේදී සමාහිතං චිත්තං කිව්වේ සමාධිය ඇති බව. සිත සමාධියටපත් වී ඇති බවටයි සමාහිතං චිත්තං කිව්වේ. එතකොට හිත සමාධිමත් වෙන පියවර දෙකක් තියෙනවා. සමත සමාධි විපස්සනා සමාධි කියලා. එදා අපි ඒ කාරණා යම් තාක් දුරට පැහැදිලි කළා. සමත සමාධියේ ස්වභාවය කිසියම් උපක්‍රමයකින් කිසියම් ක්‍රියාකාරකමකින් අපි ඒ ක්‍රියාකාරකම් වලට කමඨහන් කියලා කියනවා. කිසියම් ක්‍රියාකාරකමකින් හිතේ සමාධිය ඇති කරගන්න පුළුවන් తాවකාලික වශයෙන්. චිත්ත සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ඒ චිත්ත සමාධිය ඊට වඩා ස්ථිරසාර තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කියන විපස්සනා සමාධිය කියලා. ඉතින් හුඟක් අය මේ සමත සමාධිය තමයි හුරු පුරුදු කරන්නේ. කිසියම් කමඨහනක් වැඩිම මගින් කිසියම් කාල පරිච්ඡේදයක් තුල තමන්ගේ සිත පාලනය කරගෙන තියාගන්න. ඒක අපි සමත සමාධි කියලා කියනවා. ඒක නරක නෑ, ඒක හොඳයි. මේ චිත්තාවේගයක් ඇවිල්ලා හැඟීමක් ඇවිල්ලා ඒක තමන්ට පාලනය කරගන්න බැරුව කිසියම් ගැටලුවක් ඇති කරගන්නවට වඩා ටික වෙලාවකට හරි හිත පාලනය කරගෙන ඉඳීම බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. ටික වෙලාවකට හරි. ඒක නිසා මේ සමත සමාධිය අපි බුදුදහමෙත් අගය කරනවා. ඒක නිසා බුදුදහමේ ඔය භාවනා ක්‍රම ඔයිට අදාළ භාවනා ක්‍රම දෙකම සමතෝච්ච විපස්සනාච කියලා ඔය භාවනා ක්‍රම දෙකම දක්වලා තියෙනවා. නිර්දේශ කරලා තිබෙනවා. එතකොට මේ දෙක ගැන අදත් අපි තව ටිකක් කතා බහ කරමු. අපේ හිත ඔය අවස්ථා දෙකෙන් කොයික තුල වුණත් පවතින්න පුළුවන්. සමාහිතං චිත්තං කියුවම සමහර විට මේ తాවකාලිකව සමතේටපත් වෙලා ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා විවිධ හේතු නිසා తాවකාලික වශයෙන්. දැන් අපේ මොකුත් කරදර ප්‍රශ්න ගැටලු නැත්තම් අපේ වැඩ කටයුතු සාමාන්‍යයෙන් හොඳට කෙරෙනවා නම් අනිත් අයත් උදව්පකාර සහිතව කටයුතු කරනවා නම් බාධා කරන්නේ නැත්තම් අපේ හිත සෑහෙන දුරට සංසුන්. හැබැයි එතන අර සංසුන් වෙලා තියෙන්නේ අර බාහිර කාරණා ටික නිසා. එතකොට බාහිර දෙයක් මත පදනම් වෙලා චිත්ත සමාධියක් ඇති වෙලා තියෙනවා නම් ඒ චිත්ත සමාධියට අපි කියන්නේ සමත සමාධිය කියලා. ඒකේ තියෙන අවශ්‍ය මොකක්ද? අර බාහිර දේ වෙනස් වීමත් එක්කම අභ්‍යන්තර සමාධි තත්වයක් වෙනස් වෙනවා. ඒකයි. ඒ නිසා සමත සමාධිය එක්තරා ප්‍රමාණයකට නිවනට 100% සහයෝගය ලබා දීමක් නැහැ. බාධාකාරී වෙන්නේ නැහැ. නමුත් 100% සහයෝගය ලබා දීමක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහම විපස්සනා සමාධියක් උගන්වනවා. විපස්සනා සමාධියේ ස්වභාවය යථා ස්වභාවය අවබෝධ කරගෙන පුද්ගලයෙක් නාම රූප ධර්ම වල යථා ස්වභාවය ජීවිතයේ යථා ස්වභාවය තේරුම් අරගෙන ඔන්න හිත කලබල වීම නොසන්සුන් වීම හිතේ කෙලෙස් ඇතිවීම පාලනය කරගන්නවා. මේකේ ස්ථිරසාර බවක් තියෙනවා. යම්කිසි තහවුරුණු ගතියක් තියෙනවා. අර දැන් සමහර දේවල් තියෙනවනේ අපි හොඳට කරලා ඒක අපිට හොඳ පුරුද්දක් පුහුණුවක් හැටියට අපේ ජීවිතේට එකතු වෙනවා. දැනුමක් විදියට නෙවෙයි
හැකියාවක්, දක්ෂතාවයක්, කුසලතාවයක් විදිහට ජීවිතේ එකතු වෙනවා. එතකොට අන්නේ වගේ තමයි මේ විපස්සනා සමාධිය විදර්ශනා වැඩිමෙන් ඒ සමාධිය විපස්සනා සමාධිය තහවුරු වෙනවා. ඒකයි විපස්සනා සමාධියේ ස්වභාවය. විපස්සනා සමාධිය තහවුරු වෙනවා. ඉතින් ওই විදිහට අපි සමත කමඨහන් මගිනුත් විපස්සනා කමඨහන් මගිනුත් අපේ චිත්ත සමාධිය ඇති කරගන්න. ඉතින් එහෙම සමාධිමත් හිතට තමයි අර චිත්තානුපස්සනාවේදී සමාහිතං චිත්තං කියලා කියන්නේ. එක් පැත්තකින් අපි චිත්ත සමාධිය ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. චිත්තාවේගයක් ඇති වුණාම, හැඟීමක් ඇති වුණාම ඒකට සතිමත් වෙලා, ඒකට අවදි වෙලා ඒක පාලනය කරගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙන්න ඕනේ. ඒ වගේම මේ ලෝක ධර්මතාවලින් කලබල වෙන ස්වභාවය, නොසන්සුන් වෙන ස්වභාවය එහෙම ඇති නොවෙන්න. ඒ නොසන්සුන් ස්වභාවය පාලනය කරගන්නත් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ওই විදිහටයි මේ සමාහිතං චිත්තං කියන தত্ত্বය ගොඩනගා ගන්න. එතකොට දැන් අපි අපේ සිතිවිලි දිහා හොඳින් බලලා තමන් සමාධිමත්ව ගත කරනවද, සංසුන්ව ගත කරනවද කියලා හොඳට තමන් ගැන නිරීක්ෂණය කරන්න ඕනේ. සමහරට අර මං මුලින් කිව්වා වගේ අපේ ජීවිතයේ හැම දෙයක්ම හොඳින් කෙරෙනකොට අපේ හිත බොහොම සංසුන්ව තියෙනවා. තැම්පත්ව තියෙනවා. හැබැයි ඒවයි පොඩි වෙනසක් වුණොත් එහෙම ඔන්න හිත කලබල වෙනවා. අර සමාහිත తত্ত্বය අසමාහිත తত্ত্বයට පරිවර්තනය වෙනවා. මොකද අර යථා ස්වභාවය අවබෝධ කරගත්තේ නැති නිසා. කුසලයේ වඩලා නැති වුණාම එහෙම වෙනවා. මේකට අපි මේ ධර්ම සාහිත්‍යයේම නිදර්ශන කතාවක් තියෙනවා බුද්ධ දේශනාවක. වේදේහිකා කියන ස්වාමි දුවගේ කතාව. මම හිතන්නේ මේ අපේ කල්යාණ මිත්‍රයෝ මේක අහලා තියෙනවා. ඊට පෙර ධර්ම දේශනාවලදී එහෙම අහලා ඇති. කිසියම් කාන්තාවක් හිටියා වේදේහිකා කියලා. අය ස්වාමි දියණියක්. ඇයට 16ක් නැත්තම් සේවය කරන කෙනෙක් හිටියා කාලි කියලා. ඉතින් කාලි කියන මේ සේවිකාව බොහොම දක්ෂ, ප්‍රඥාවන්තයි, කාර්යශූරයි, වෙලාවට කලාවට වැඩ කරනවා. තමන්ගේ ස්වාමි දියණියගේ සියලු වැඩ කටයුතු මැනවින් ඉෂ්ට සිද්ධ කරනවා. ඉතින් වේදේහිකාවයි කියන්නේ ස්වාමි දියණිය බොහොම සංසුන්ව ගත කරනවා. තැම්පත්. හරීම තැම්පත් කෙනෙක්. ඉතින් මේ තැම්පත් බව, මේ සංසුන් බව, කලබල නොවන ස්වභාවය පිළිබඳව බොහෝ දෙනා අතරේ මේ තැනැත්ත බොහොම සංසුන්, කලබල නැති කෙනෙක්, තරහ ගන්නේ නැති කෙනෙක් කියන රාවය පැතිරිලා ගියා. ඉතින් කාලි එයාගේ 16 කල්පනා කරා ඇත්තටම අපේ ස්වාමි දුව එහෙම සංසුන් සමාධිමත් හිතක් තියෙන කෙනෙක්ද, කලබල වෙන්නේ නැද්ද, තරහ ගන්නේ නැද්ද කියලා පොඩ්ඩක් මම පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම හිතලා අය මොකද කරේ? දවසක් ටිකක් ප්‍රමාද වෙලා හැරුණා. එනදා හැරෙන වෙලාවට වඩා ප්‍රමාද වෙලා හැරුණා. ඒක කරේ හිතාමතා. ඉතින් එදා මොකද ප්‍රමාද කියලා ඇහි බැම අකුලවල නලල හකුලවල ගියා කියලා කියනවා. දෙවෙනි දවසේ ඊටත් වැඩි ටිකක් ප්‍රමාද වුණා. ඊට පස්සේ ඇයට ඔන්න වේදේහිකාවට කේන්ති ගියා. බැන වැදුනා. තුන්වෙනි දවසේ ඊටත් වැඩි ප්‍රමාද වුණා. හොඳටම කේන්ති ගිහිල්ලා බැන වැදිලා පහර දුන්නා. ඔක තමයි සිද්ධිය. එතකොට අපේ ජීවිතෙත් හැම දෙයක්ම ගැටලුවක් නැතුව කෙරෙනවා නම් අපි සමාජයට සංසුන් වෙලා ඉන්න පුළුවන්. අර වේදේහිකාව වගේ. හැබැයි පොඩ්ඩ එහෙම වුණොත් ඔන්න අපි නොසන්සුන් වෙනවා. ඔන්න කලබල වෙනවා. ඔය තත්ත්වය තියෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ සංසුන් මනසකින් ඉන්නේ, සමාහිතං චිත්තං සමාධිමත් භවකින් ඉන්නේ අර අපේ ජීවිතයේ හැම දෙයක්ම නිසි පරිදි කෙරෙන නිසාද? එහෙම නැත්තම් මේ ජීවිතයේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන එයින් කලබල නොවේ ඉන්න ගතියද තියෙන්නේ.
එතකොට එහෙමනම් ඒක විපස්සනා සමාධි. ජීවිතයේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන සංසෝ මනසකින් ගත කරනවා. ඉතින් එතන තමයි ඇත්තටම බුදුදහම උගන්වන මේ සම්මා සමාධිය තියෙන්නේ. විපස්සනා සමාධිය. ඉතින් අපි ඒක වඩන්න උත්සාහ කරන්න ඕනේ. ඒක වඩන විදිහත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. මොකද මේ වැඩසටහන අපි හඳුන්වන්නේ භාවනා පුහුණු උපදේශන වැඩසටහන හැටියට. භාවනාව දියුණු කරගන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශනය, මඟ පෙන්වීම ලබා දෙන වැඩසටහනක් හැටියට. එතකොට දැන් අපේ හිත ගැන පූර්ණ අවධානය යොමු කිරීමක් මේ චිත්තානුපස්සනාවේදී අපි කරන්නේ. සිත ගැන. සිත හැම දෙයකම මුල් වෙනවානේ. මනෝ පුබ්බංගමා ධම්ම, මනෝ සෙට්ටා ආදී වශයෙන් දේශනාවේදී. ඉතින් ඒක නිසා හිත පිරිසිදු කරගන්න ඕන, සංසුන් කරගන්න ඕන. ඒක කරන්න බෑ ওই භෞතික දෙයක් පිරිසිදු කරනවා, සංසුන් කරනවා වගේ. හිත පිරිසිදු කර ගැනීම සඳහා අපිට අවශ්‍යයි හිත ගැන අවදිමත් භාවය පවත්ව ගන්න. හිත ගැන සෝදිසිමත් භාවය ඇති කරගන්න. ඒකයි චිත්තානුපස්සනා කමඨහනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් අපි කලිනුත් මතක් කළා වගේ හිත දිහා බලන්න පුළුවන් අපිට දෙවිදියකට. හුදකලා විවේකීව ඉන්න ගමන් බලන්නත් පුළුවන්. වැඩ කටයුතු කරන අතරෙත් අපිට එන සිතුවිලි බලන්න පුළුවන්. ඉතින් ওই වෙලාවේ ඇති වෙන ඔය අදහස් අපි පාලනය කරගන්නෝ తాවකාලික ක්‍රමයකට. සමත සමාධි. නමුත් අපි ඊට වඩා තහවුරු වුණු, ඊට වඩා ස්ථිරසාර ක්‍රමයක් තියෙනවා හිත සංසුන් කරගන්න. විපස්සනා සමාධි. ඒ කොහොමද අපි දකින අහන විදින වටහා ගන්න හැම දෙයකම යථා ස්වභාවය ඇත්ත తত্ত্বය අපි හොඳින් මෙනෙහි කරනවා. එතකොට මේ යථා ස්වභාවයේ ඇත්ත తত্ত্বය කියන්නේ මොකද්ද? ඊට අයිති වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනිම දේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියන්නේ ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. භව්‍යතාවය. ඒකට තමයි අනිත්‍යතාවය කියන්නේ. අපිට කල්තියා කියන්න බෑ මෙන්න මේ දේ මේ විදිහට මේ වෙලාවේ මෙහෙම වෙනවා කියලා. ඕනම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන්. එතකොට එහෙම අවබෝධයකින් ඉන්න කෙනා ඒ වෙනස් වුණාම කලබල වෙන්නේ. එයාගේ හිත නොසන්සුන් වෙන්නේ. ඒකයි. ඉතින් සංසුන් හිතක්, තැම්පත් හිතක් නිතරම පවතින්නේ. ඒ වගේම තව ධර්මතාවයක් තියෙනවා විපරිණාම ධර්මතාවය. විපරිණාමය කියලා කියන්නේ යමක් හටගත්ත වෙලාවෙ ඉඳලා හටගත්ත මොහොතේ ඉඳලා ඒක නිමාවටපත් වෙන මොහොත දක්වා ක්‍රමානුකූලව වෙනස් වීගෙන යන ස්වභාවය. ඒක. ඉතින් අන්න ඒ ස්වභාවය විපරිණාම ධර්මතාවය. ඉතින් සමහර වෙලාවට ওই වෙනස් වෙන ස්වභාවයටත් මිනිස්සු කැමති නැහැ. කම්පා වෙනවා. සමහර වෙලාවට කලබල වෙනවා, නොසන්සුන් වෙනවා. අසමාහිත තත්වයට වැටෙනවා. නමුත් අපි අවබෝධ කරගෙන හිටියොත් ඕනම දෙයක් ආරම්භයේ සිට ඒක නිමාවටපත් වෙන තෙක් ක්‍රමානුකූල පරිවර්තනයක් වෙනස් වීමක් සිද්ධ වෙනවා කියලා. එවැනි පරිවර්තන එවැනි වෙනස් වීම අද්දුටුවම අත්දැක්කම අපි කලබල වෙන්නේ නැහැ. කොහොමයි විපරිණාමය. ඊළඟට සමුදය වය. සමුදය කියන්නේ හට ගැනීම, වය කියන්නේ නිමාවය. අර උපත මරණය වගේ. හට ගැනීම නිමාවය. ඉතින් ඒකත් ඇත්තටම මේ ධර්මතාවය. ඕනම දෙයක් හටගත්තොත් ඒක නිමා වෙන්න ඕන. සමුදය වය. ඊළඟට අනත්තතාවය. අපි කැමති විදියට කැමති තාක් කාලයක් කැමති දේවල් මේ විදියට පවත්වන්න බෑ කියන එක. ඒකයි. ඊළඟට හේතුඵල ධර්මතාවය. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හෝ නොවෙන්නේ, හටගන්නේ හෝ නොහටගන්නේ, පවතින්නේ හෝ නොපවතින්නේ, නිමා වෙන්නේ හෝ නොනිමා වෙන්නේ ඊට අදාළ හේතුව ඇති කල්හි. ඒකයි හේතුඵල ධර්මතාවයෙන් උගන්වන්නේ.
ඒ වගේ අනිත්‍යතාවය, අනාත්මතාවය, විපරිණාමතාවය, සමුදය වයතාව, පටිච්චසමුප්පන්නතාවය කියලා අපි ඔය pāli භාෂාවෙන් කියන ඔය ධර්මතා ටික අවබෝධ කරගත්තොත් කෙනෙක් එයා මේ ලෝක ධර්මතාව වලින් කලබල වෙන්නේ නැහැ. අවබෝධයෙන් යුක්ත නිසා කලබල වෙන්නේ නැහැ. ඒකයි මේ විපස්සනා සමාධියේ ලක්ෂණය. එතකොට විපස්සනා කියන්නේ ඇතිතතු දැකීම, යථාභූත ඥාන දර්ශන. ඇතිතතු දැකීම කියන එකෙන් අදහස් කරන්නේ ඔන්න ඔය ධර්මතා ටික අවබෝධ කර ගැනීම. අනිත්‍ය ආදී ධර්මතා. එතකොට අපි කම්පා වෙන්නේ නැහැ, කලබල වෙන්නේ. ඔන්න සමාහිත හිතක් ඇති වෙනවා. දැන් මේ අපේ කල්යාණ මිත්‍රයෝ මේ සදහම් අරුණට සම්බන්ධ වෙලා මේ කමඨහන් සාකච්ඡාවට අහුම්කන් දීගෙන ඉන්න කල්යාණ මිත්‍රයන්ට මම ආරාධනා කරනවා. ඔබත් ඔබේ සිත දිහා හොඳට බලන්න. හිත සංසුන් වෙන්නේ නැත්තම් අර తాවකාලික උපක්‍රම පැත්තට යන එකම තියලා මේ විදර්ශනා වඩන්න උත්සාහ කරන්න. විදර්ශනා වැඩිමෙන් ලැබෙන සමාධිය විපස්සනා සමාධිය. විදර්ශනා සමාධිය. ඒක වඩන්නේ කොහොමද? අපේ ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වන හැම දෙයක් පිළිබඳවම මේ අනිත්‍ය ආදී වශයෙන් කල්පනා කිරීම, මෙනෙහි කිරීම. ඒකයි. ඉතින් හොඳයි. අද අපි කමඨහන් සාකච්ඡාව ওই විදිහට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට අදත් අපේ අවධානයට යොමුනේ අපි අවධානයට ලක් කළේ චිත්තානුපස්සනාව. හිත දැකීම, හිත මෙල්ල කර ගැනීම, හිත පාලනය කර ගැනීම, හිත පිරිසිදු කර ගැනීම. ඒකයි. එහෙමනම් අපි අදට මේ සදහම් අරුණ මෙසේ නිමා කරනවා. උත්සාහ කරන්න තම තමුන්ගේ සිද්ධියා බලලා ඒ සිත් කලබල වෙනවා නම්, නොසන්සුන් වෙනවා නම් අර විදියට සංසුන් කරගන්න උත්සාහ කරන්න. හොඳයි. අද අපි සදහම් අරුණ වැඩසටහන නිමා කරන්න පෙර මේ යහපත් කාර්යයට උදව් උපකාර කරත් මතක් කරලා අපි පුණ්‍ය අනුමෝදනා කරලම මේ වැඩසටහන අවසන් කරමු. ඉතින් අද අපි පැවැත්වුවේ 2022 ජනවාරි මාසේ 29 වෙනිදාද. ඉතින් අද අපි පැවැත්වුවේ 29 වෙනි භාවනා වැඩසටහන. මේ කඳුරට ගුවන්විදුලිය මාධ්‍ය ඔස්සේ පවත්වාගෙන යනු ලබන. මේ සංවිධානය කරන්නේ අපේ සදහම් මිතුරෝ කියලා අපේ පින්වත් කල්යාණ මිත්‍ර පිරිසක් කීප දෙනෙක්. ඉතින් අනිත් පැත්තන්ගේ දායකත්වයට ලබාගෙන මේ වැඩසටහන හොඳින් කරගෙන යනවා බොහෝ කාලයක් තිස්සේ. අද අපි මේ සදහම් අරුණ වැඩසටහනට කාරුණික දායකත්වය ලබා දුන්නේ පල්ලේකැලේ අංක 5 පළස්සබා නිල නිවසේ පදිංචි චම්ලි හෙට්ටි පතිරණ හා පවුලේ සහෝදර සහෝදරියන් සහ ඒ වගේම තවත් අපේ කල්යාණ මිත්‍ර පිරිසක් සම්බන්ධ වෙනවා. හන්දෙස්සේ පදිංචි පිබි බස්නායක හා භද්‍රා බස්නායක ඒ දෙපළ මහත්මයා සහ මහත්මිය ඇතුළු දූ දරුවා. මේ ඇත්ත තමයි අපේ අද මේ සදහම් අරුණට කාරුණික දායකත්වයේ සපයලා තියෙන. ඉතින් ඒ සිව්පලටම අපි ආශිර්වාද කරනවා. ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සිතක් සාන්තියක් යහපතක් වේවා. එයාට විතරක් නෙමෙයි, එයාගේ ප්‍රාර්ථනා කරලා තියෙන ආකාරයට සුජීවත් සිටින දරුමුණු පුරන්න ඇතුළු පවුල්වල සියලු ඈත මිත්‍රාදීන්ට යහපතක්ම වේවා. චිරජීවනයේ සැලසේවා. චතුරාර්ය ධර්මය අවබෝධ වේවා. නිර්වාණ මාර්ගය විවර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ඇත්තන්ගේ ප්‍රාර්ථනාව මීට වසර 8කට පෙර අභාවයටපත් තෝමස් සප්පුහාමි පියාණන්, ඒ වගේම ඒ අතුකෝරාල මෑණියන්, ඥානවති අතුකෝරාල මෑණියන් ඇතුළු අභාවයටපත් මිය පරලෝකීය දෙපාර්ශවයේ ඒ වැඩිහිටියැත්තෝ ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාට, මේ කියන්නේ මේ සදහම් අරුණ හුම්කන් දීලා මේ භාවනාව පිළිබඳ අවබෝධය ලබා ගන්න සියලු දෙනාට
ධර්ම අවබෝධය වේවා, නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ඊයත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම මේ වැඩසටහන පවත්වන අපට වැඩසටහන සංවිධානය කරන සදාම් මිතුරන්ට ඒ වගේම මේ වැඩසටහන විකාශනය වන කඳුරට සේවයේ රංගන ගුණරත්න මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ආශිර්වාද කරන බව සඳහන් කරලා තිබෙනවා. ඒකම කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් දිව්‍ය අහිමි වූ සියලු දෙනාට පින් අනුමෝදන් කරන බවත්, ඒ වගේම රෝගාතුරව සිටින සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් මේ අද දායකත්වයේ දරන පින්නතුන්, ඒ කියන්නේ පල්ලකැලේ අංක 5 පළාත් සභා නිවසේ පදිංචි චම්ලි හෙට්ටි පතිරණ හා පවුලේ සහෝදර සහෝදරියන්, ඒ වගේම හන්දෙස්සේ පදිංචි බීබී බස්නායක හා භද්‍රා බස්නායක මේ දෙපළ ඇතුළු දූ දරුවන්, මේ සියලු දෙනාගේම උදාර ප්‍රාර්ථනාවයි. ඉතින් මේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ඊයන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වැඩසටහනේදී තවත් දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී උදව් උපකාර කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. මේ අපි පැහැදිලි කරන කමඨහන් හොඳින් තේරුම් අරගෙන මේ කමඨහන් වඩලා භාවනාව දියුණු කරගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමින් අද සදහම් අරුණ වැඩසටහන මෙසේ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.